हालेलुया। प्रेमनीय सहोदरिने ඔබ සමග බෙදාගත් අපසුගිය සතියේ ස්වාමීන් විසිතුමන ගීතාවලිය පළමු පදය ස්වාමීන් වහන්සේ මාගේ ඉන්දිරාන මට කිසි හිගයක් නොවන්නේ ස්වාමීන් වහන්සේගේ ඉන්දිරකම තුළ තිබෙනා බව කාරණාවන් ගැන කාරණා කීපයක් ගැන දේවචනේ ඉගෙන යහපත් ඉන්දිරාන තමාගේ වැටුණන් උදෙසා ජීවනයේ දෙන අද ජීවනයේ දෙන බව ඉන්දිරු එලෝකේ ස්වල්ප දෙනෙක් පමණයි. ප්‍රේමණීය සහෝදර සහෝදරියනි ජීවනය කියන්නේ මොනවද? ජීවනය කියන්නේ මොනවද? මේක පොඩ්ඩක් ඔබට මතක් කර දෙන්නට යනවා. අද දිනේ ජීවනය කියන්නේ කුමක්ද? විතර පණ ජීවනය කියන එක ජීවනය තමයි. ඔබ බයිබලයේ කියවලා බලවන පරණ යුස්මේ ලේ කණ්ඩපා කියලා බයිබලයේ අපිට සඳහන් කරනවා. ලේ සමග මස් කණ්ඩපා කියලා දෙවියන් වහන්සේ කතා කරන ලබනවා. මක්නිසාද ලේවල ජීවනයේ තිබෙන බව දේවචනයේ සඳහන් කරන ලබනවා. ලෝකයේ වෛද්‍ය විද්‍යාව 1972 තමයි ලේවල තමයි පණ තිබෙන බව සොයාගෙන ලැබුණේ. ප්‍රේමණීය සහෝදර සහෝදරයනි නමුත් දෙවියන් වහන්සේ මෝසෙස්ගේ කාලේ දැනට අවුරුදු 3500කට 4000කට ප්‍රථමයෙන්ම දෙවියන් වහන්සේ එදේ සනාථ කරමින් අවසන් දෙවියන් වහන්සේගේ සිදෙන්නට හාලෙලූයා දෙවියන් වහන්සේගේ වචනය අපට සඳහන් කර ලබනවා ස්වාමීන් වහන්සේ අපගේ ඉන්දිරාන ඔබ ගීතාවලිය සමාවෙන්න 23 වන ගීතාවලිය තම ප්‍රසිද්ධ ගීතිකාවක් ලෙස නම් කරන ලබනවා ක්‍රිස්තියානි ලෝකේ තම සුප්‍රසිද්ධ මකාගේ හදවතට කාවැදෙනු මේ ගීතාවලිය කාගේ අවධානයට ලකුණු මේ ගීතාවලිය කාගේ ආශිර්වාදයේ මනසට අතුරුනාව මේ 23 වන ගීතාවලිය ආශිර්වාදයේ බොහොමයකින් පුරුණාව ගීතාවලිය දෙවියන් වහන්සේගේ වචනේ ඒ අඩංගු වී තිබෙන කාරණාව තාමත් ගැඹුරුව තිබෙනවා ප්‍රේමණීය සහෝදර සහෝදරිය. එනිසා බයිබලයේ අපට සඳහන් කරන ලබන සුදු යෝහන් පොතේ 10 වන පරිච්ඡේදයේ යහපත් ඉන්දිරාන තමාගේ බැටළුවන් උදෙසා ජීවනය දුන් බව දෙවියන් වහන්සේගේ වචනේ අපට කතා කරන ලබනවා ප්‍රේමණීය සහෝදර සහෝදරිය. උන්වහන්සේ අපව ඉන්දිරාන උන්වහන්සේ නම කියා අඬගසා තිබෙන බව තුන්වන පදය අපට සඳහන් කරනු ලබනවා. උන්වහන්සේගේ බැටළුවන්ව අඬගසා උන්වහන්සේ තිබෙන නම කියා අඬගසා තිබෙන බව දේවචනේ අපට කතා කරනු ලබන ප්‍රේමණීය සහෝදර සහෝදර සහෝදරියනි. නිසා මේ දෙවියන් වහන්සේගේ වචනේ බලන්න 11 වන පදය මමම 11 වන පදය පොඩ්ඩක් කියවන්න 10 වන පරිච්ඡේදයේ සුදු යෝහන් පොතේ 11 වන පදය. 10 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය. මම යහපත් බැටළු එඬේරාය. යහපත් බැටළු එඬේරා තමාගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙන්නේය. බලන්න දෙවියන් වහන්සේගේ වචනේ අපේ යේසුස් වහන්සේ සඳහන් කරනවා යහපත් එඬේරානෝ තමාගේ බැටළුවන් උදෙසා ජීවනය දෙන්නේ. මේ ජීවනය කුමක්ද? අපි දන්නවා යේසුස් වහන්සේගේ පණ යේසුස් වහන්සේගේ ශරීරය යේසුස් වහන්සේගේ ජීවනය යේසුස් වහන්සේවම අපට දුන් බව අපි දන්නවා. මේ ජීවනය ගැන බයිබලයේ තවත් කෝණයකින් අපිට කතා කරනවා අපි දකිනවා ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. මේ ජීවනය කුමක්ද? මේ ජීවනය කුමක්ද කියලා අපිට දී තිබෙන ජීවනය කුමක්ද කියලා ඔබත් මම දැනගන්නට අවශ්‍යයි. අද ජීවනය ඇති තැනැත්තියෙක් දෙවියන් වහන්සේගේ දරුවෙක් දැරියක් වීම ඉතාමත් අවශ්‍යව තිබෙනවා. මක්නිසාද යේසුස් වහන්සේ දී අවසන්. දේවචන අපට සඳහන් කරන ලබන ප්‍රේමණීය සහෝදරනි සුදු යෝහන් පොතේ පළමුවන පරිච්ඡේදයේම අපි කියවන කල දේවචනේ දී ජීවනය ගැන අපට හෙළි දක්වන කාරණා ඔබගේ අවධානයට යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. මොනවාද මේ ජීවනය? යහපත් එඬේරානෝ ඔබට ලබා දී තිබෙනා වූ ජීවනය කුමක්ද? ජීවනයේ
වටිනාකම කුමක්ද කියලා ඔබ දැනගන්නට අවශ්‍යයි. කියවන්න බලන්න 4 වන පදේ. शुद्ध योहान පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. උන්වහන්සේ තුල ජීවනය තිබුණේය. ඒ ජීවනය මනුෂ්‍යයන්ගේ ආලෝකය වූයේය. බලන්න උන්වහන්සේ තුල ජීවනය තිබුණා. ඒ ජීවනය තමයි මනුෂ්‍යයන්ගේ දෙවියන් වහන්සේ ආලෝකය වී තිබෙන්නේ. උන්වහන්සේ තුල ජීවනය තිබුණා. ආලෝකය තම මනුෂ්‍යයන්ගේ ආලෝකයක් වුණා. මේ දවස්වල සේවකයන් සමග දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කළා. දේව සේවයේ අන්තර්ගත වී තිබෙනවා වටිනාම දේ කුමක්ද කියලා. දේව සේවකයන් වන අපි මනුෂ්‍ය දකින්න ඕනේ මනුෂ්‍ය ජීවනයේ තුල ජීවත් විය යුතුයි. ඒකයි දේව සේවකයන් තුළ තිබිය යුතු කාරණා පැහැදිලිමත්ව බයිබලයේ කට උගන්වනු ලබන ප්‍රේමණීය සහෝදර සහෝදරියනි. කොහොමද කියලා මම පස්සේ කියන්නම්. බලන්න උන්වහන්සේ තුළ ජීවනය තිබුණා. ඒ ජීවනය මනුෂ්‍යයාට ආලෝකය වුණා. ජීවනය තමයි මනුෂ්‍යයාගේ දෙවියන් වහන්සේගේ ආලෝකය තමයි ජීවනය. දේව වචනේ සඳහන් කරන කල ලෝකයේ පැමිණ සියල්ලන්ම ආලෝකමත් කරන සැබෑ වූ ආලෝකය යේසුස් වහන්සේ බව යෝහාන් පළවෙනි පරිච්ඡේදයේ 9 වන පදය අපට සඳහන් කරන ලබන ප්‍රේමණීය සහෝදර සහෝදරයනි. දේව වචනේ කියව බලන්න. පළවෙනි යෝහාන්ගේ යවුම් පත්‍රයේ 2 වන පරිච්ඡේදයේ 10 වන පදය ඔබ කියවන්නේ ඉන්න ඒ සඳහන් වී තිබෙන කාරණාව ගැන ඔබගේ අවධානය යොමු කරන්න. බලන්න දෙවියන් වහන්සේගේ ජීවනය කුමක්ද? ආලෝකය තමයි දෙවියන් වහන්සේගේ ජීවනය. මේ ආලෝකය ලෝකයේ පැමිණෙන සියල්ලන්ම ආලෝකමත් කරන්නා සැබෑ වූ ආලෝකය දෙවියන් වහන්සේගේ ආලෝකය බව බයිබලයේ අපට සඳහන් කරනු ලබනවා. සුදු යවුම් පත්‍රයේ යෝහාන් තුමාගේ පළවෙනි යවුම් පත්‍රයේ 2 වන පරිච්ඡේදයේ 10 වන පදය. එක යෝහාන් හalleluya ස්තුති ආමෙන් හalleluya හalleluya. තමාගේ සහෝදරයාට ප්‍රේම වෙන්න ආලෝකයෙහි පවතී. පැකිලීමට කාරණයක්ද ඔහු තුල නැත. බලන්න බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ අපිට ජීවනය දුන්නා. මේ ජීවනයේ මනුෂ්‍යයා ජීවනයේ තමයි ආලෝකය. මේ ආලෝකයේ තිබෙන මනුෂ්‍යයා පැකිලීමට කාරණාවක් වෙන්නේ නැහැ. ඔව් ආලෝකයේ ජීවත් වෙන දෙවියන් වහන්සේගේ දරුවන් බව බයිබලයේ අපිට කතා කරන ලබනවා. ප්‍රේමීය සහෝදර සහෝදරියනි, එනිසා දෙවියන් වහන්සේ සියල්ලන්ට දෙවියන් වහන්සේ මේ ලෝකයට පැමිණ ආලෝකමත් කර තිබෙන්නේ කිසිවෙකුට බාධාවක් නොවන ලෙස. අපි ආලෝකයේ දරුවන් බව බයිබලයේ අපිට සඳහන් කරන ලබනවා. දෙවියන් වහන්සේ ආලෝකයේ බව බයිබලයේ අපිට කතා කරන ලබනවා. උන්වහන්සේ ළඟ කිසිසේත් අඳුරක් නැති බව බයිබලයේ අපිට පෙන්වා දෙන්න ලබන ප්‍රේමණීය සහෝදරයනි. යහපත් එඬේරානෝ උන්වහන්සේගේ ජීවනයේ උන්වහන්සේගේ ජීවනයේ කියන්නේ ආලෝකය දෙවියන් වහන්සේ අපිට දී තිබෙනවා. ඒ ආලෝකය පිටාවත් බාධා කරන්න යන්නේ නැහැ. ඒක කිසි දෙයක් කරන්න යන්නේ නැහැ. ඒක ආලෝකය අන් අය ඒ ආලෝකය තුල එළිය දකින්න. ප්‍රේමණීය සහෝදරයනි, ඒ ආලෝකය තුලින් අන් අය එළිය දකින්න. දෙවියන් වහන්සේගේ දරුවන් නුඹලා ලෝකයට ආලෝකය කියලා යේසුස් වහන්සේ කිව්වා. මා සමග පෙරලාගෙන කියවන්න සුදු යෝහාන් පොතේ 8 වන පරිච්ඡේදයේ 12 වන පදය. උන්වහන්සේ අනුව එන තැනැත්තා කොහොමද සිටින්නේ කියලා බයිබලයේ අපට සඳහන් කරනු ලබනවා. ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, හalleluya ස්තුති ස්තුති. එබැවින් යේසුස් වහන්සේ නැවත ඔවුන්ට කතා කරමින් මම ලෝකයේ ආලෝකයය. මම ලෝකයේ ආලෝකය. මානුවෙන්න අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයි කීසේක. ජීවනයේ ආලෝකය ලබන්නේ උන්වහන්සේ ළඟ පැමිණෙන තැනැත්තා, උන්වහන්සේ අනුව එන තැනැත්තා ජීවනයේ ආලෝකයේ තිබෙන කෙනෙක් බව බයිබලයේ තාම පැහැදිලිමත් අපට පෙන්වා දෙනු ලබනවා. ජීවනය ආලෝකයක්.
අපි ආලෝකයේ දරුවෝ ප්‍රේමණීය සහෝදර සහෝදරනි. අපි අඳුරෙන් ගැලවනු ලැබූ විස්මයුතපත් ආලෝකයට ගෙන්වනු ලැබුවා සෙනඟක්. අපි අන්ධකාරයෙන් ගැලවුණු දරුවන්. අපි ළඟ අන්ධකාරයක් නැති බව බයිබලය අපිට කතා කරන ලබනවා. යෝහාන් තුමාම යාකෝබ පත්‍රයේ පළවෙනි යාකෝබ පත්‍රයේ ඔයතුමා කතා කරන ලබන නිසා අපි ජීවනයේ ඇති සෙනඟ ජීවනය කියන්නේ අපි ළඟ ආලෝකය තිබෙනවා. ඒ ආලෝකය අන් අය එළිය බලන්නට අවශ්‍යයි. ඒ නිසා යහපත් ඉන්දේරාන ජීවනය කියා හඳුන්වන්නා වූ ආලෝකය අප තුළ දෙවියන් වහන්සේ නිදහස් කර තිබෙනවා. උන්වහන්සේගේ ජීවනය පුදමින් ඒ ආලෝකය අප කෙරෙහි නිදහස් කර තිබෙනවා. ඒ ආලෝකයේ දරුවන් මෙන් අන් අය අප තුළින් දෙවියන් වහන්සේගේ එළිය දකින පිණිස සහෝදර සහෝදරියෝ මේ ආපත් ඉන්දේරානෝ අනු එන තරන්ත ජීවනයේ ආලෝකය ඔබ හැසිරෙන බව බයිබලයෙන් කතා කරනවා. නමුත් බයිබලයේ මේ සත්‍ය පසුගිය සතියේ මම ආරම්භ කරලා වෙන දිශාවකින් මට පසුබිම විතර කියලා නතර කරන්න සිදු වුණා. මම අද ඉදිරියට කියන්න බලාපොරොත්තු වෙනවා ප්‍රේමණීය සහෝදර සහෝදරියෝ. මේ යාපත් ඉන්දේරා පිටුපස යන්නා මේ බැටළුවන්ට දෙවියන් වහන්සේ පෝෂණය කරන ලබන බව බයිබලය අපට කතා කරන ලබනවා. මේ ඉන්දේරා අපි පෝෂණය කියා හඳුන්වන කල අපි ශාරීරික නැත්නම් ආහාරෙම පෝෂණය නැත්නම් ආශිර්වාදමත් පෝෂණය සුවයේ පෝෂණය මේ සියල්ල ගැන මනුෂ්‍යයන් ලෙස අපි අපගේ මනසට වැටහීම නැත්නම් තේරුම් ගැනීම අපේ අවශ්‍යතා අනුව අපේ ආසාව අනුව අපේ දැනගන්න අනුව අපිට මෙවැනි ආකාරයෙන් තේරුම් ගන්නට පුළුවන්. නමුත් බයිබලය මේ ගැන පමණද මේ අපේ අවශ්‍යතාවය, මේ අපේ ආශිර්වාදය, අපේ උවමනාව, අපේ ආසාව, අපේ කැමැත්ත පමණද බයිබලය දෙවියන් වහන්සේගේ අරමුණ තුළ, දෙවියන් වහන්සේගේ සැලැස්ම තුළ තිබෙන්නේ ප්‍රේමණීය සහෝදර සහෝදරියෝ නෑ. දෙවියන් වහන්සේගේ සැලැස්ම තුළ තිබෙන්නේ අපි ස්වර්ගීය මනුෂ්‍යයන් කිරීමයි. දේව සැලැස්ම අපි මේ පොළොවේ ස්වර්ගීය මනුෂ්‍යයන් වීමයි ප්‍රේමණීය සහෝදර සහෝදරියෝ. නිසා මේ දේව සැලැස්ම තුළ සිටිනා අපිය යහපත් ඉන්දේරානෝ උන්වහන්සේගේ බැටළුවන් වන අපව ජීවනයේ දීලා ආලෝකයේ දීලා දෙවියන් වහන්සේ අපව ගෙන යනු ලබනවා. ඒ ආලෝකය ගමන් කරන බැටළුවන් උන්වහන්සේගේ බැටළුවන්ව උන්වහන්සේ පෝෂණය කරනු ලබනවා. සියලු ආකාරයේ පෝෂ්‍ය පදාර්ථ වලින් ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් මේ වගේ සියලු ආකාර පෝෂ්‍ය පදාර්ථ වලින් දේව සෙනඟවල දෙවියන් වහන්සේ පෝෂණය කරනු ලබනවා. ඔහුගේ ජීවිතයට අවශ්‍ය, ශරීරයට අවශ්‍ය, ඔහුගේ පවුලට අවශ්‍ය, ඔහුගේ ආත්මික ජීවිතයට අවශ්‍ය, ඔහු ස්වර්ගික මනුෂ්‍යයෙක් කරන්නට අවශ්‍ය සියලු ආකාරයේ පෝෂණය දෙවියන් වහන්සේ දෙන බව බයිබලය අපට සඳහන් කරන ලබනවා. මාස මත පෙරලා ගන්න මීකාගේ පොතේ 5 වන පරිච්ඡේදයේ 4 වන පදේ. මීකාගේ පොතේ 5 වන පරිච්ඡේදයේ 4 වන පදේ. හාලෙලූයා. සියලු මැවිලේ මැවුම්කාර දෙවිතුන් සියලු මැවිලේ සොරකින රජින්දුන් ඔබේ නාමය ඔසවා ගායන්නෙමි සමදා ඔබව නාමදිමි. මීකාගේ පොතේ 5 වන පරිච්ඡේදය 4 වන පදය. උන්වහන්සේ සිටගෙන ස්වාමීන් වහන්සේගේ බලයෙන් සහ තමුන්ගේ දෙවිවරු ස්වාමීන් වහන්සේගේ නාමයේ මහිමයෙන්ද තමන් රැළ පෝෂණය කරන සේක. ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, බයිබලයේ කියන පළවෙනි කොටස මොනවාද කියන්නේ? ස්වාමීන් වහන්සේ. මම මේ පිටපත සති කිහිපයකට ප්‍රථමයෙන් ස්වාමීත්වය ගැන බයිබල් පාඩමක් කළා අපිට බලා ගන්න පුළුවන්. ස්වාමීත්වය කියන්නේ කුමක්ද කියලා හඳුන්වනවා. හිමිකම්, අයිතිය, උරුමය ආයෝජනය
සතු කර ගැනීම ස්වාමිත්වය. තමයි ස්වාමිත්වය. ඒ ස්වාමීන් වහන්සේගේ බලය බයිබලයේ කියන දේව සෙනඟ උන්වහන්සේ පළමු පෝෂණය කරන්නේ ස්වාමීන්ගේ බලය. ස්වාමීන් වහන්සේගේ ඒ උන්වහන්සේගේ හිමිකමෙන් උන්වහන්සේගේ ස්වාමිත්වයේ බලය උන්වහන්සේ සතු උන්වහන්සේට අයිති උන්වහන්සේගේම බලය උන්වහන්සේ පළමු පෝෂණයයි දේවරයාට. දේව සෙනඟට පළමු පෝෂණය ඒ දෙවියන් වහන්සේ ලබා දෙනු ලබන ප්‍රේමණීය සහෝදර සහෝදරියනි. හාලෙලූයා හාලෙලූයා. දෙවියන් වහන්සේ පළමු පෝෂණය දේව බලය. හාලෙලූයා හාලෙලූයා. දේව බලය කුමක් ගැන බයිබලයේ අපට කතා කරනු ලබනවා. දේව බලය කුමක්ද කියලා බයිබලයේ අපට කතා කරනු ලබනවා. බලය ගැන බයිබලයේ බොහෝසේ අපට කියවනු ලබනවා. කියා දෙනු ලබනවා. උගන්වනු ලබනවා. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ගැන ඒ බලය ගැන බයිබලයේ අපට උගන්වනු ලබනවා. සුද්ධාත්මයන් වහන්සේ පැමිණෙන කල ස්වර්ගික බලය ඒ උසස් තැන්හි මහෝත්තමයන්ගේ බලය බව බයිබලයේ අපට කතා කරනු ලබනවා. ඒ බලය ලබාගත යුතු ස්ථානය ගැන බයිබලයේ අපට කතා කරනු ලබනවා. ඒ බලය නිකම් කතා කරන ඒක නිකම් ලබා ගන්න බෑ. බයිබලයේ කියනවා ඒක සාමාන්‍යයෙන් ඒ බලය ප්‍රේමණීය සහෝදරයනි අපේ යහපත්කමේ අපේ හැසිරීමේ අපේ ධර්මිෂ්ඨකම තුළින් අපේ යුක්තිය තුළින් මේ බලය ලබා ගන්නට බෑ. ක්‍රියාපද පළවෙනි පරිච්ඡේදය ඔබ කියවා බලන්න ඉන්න. යේසුස් වහන්සේගේ ඔසවා ගැනීමෙන් ප්‍රථමයෙන් උන්වහන්සේ කියනවා පියාණන් වහන්සේගේ පොරොන්දුව ලබාගෙන තෙක් නුඹලා යෙරුසලමේ බලා සිටපන්. යෙරුසලම ප්‍රේමණීය සහෝදරයනි යෙරුසලම සභාවට සංකේතවත් වෙනවා. යෙරුසලම සභාවේ සංකේතවත් වෙනවා නම් සභාවේදීද ලබා ගන්න. මේ බලයේ සිදුවෙනා විපර්යාස ගැන මේ බලය ලබාගත්තා මනුෂ්‍යයා තුළ ඇතිවෙනා වෙනස ගැන මේ බලයෙන් පිරී සිටිනා මනුෂ්‍යයාගේ ජීවිත රටාව ගැන ජීවිතය ගැන බයිබලයේ අපිට බොහෝ දේ උගන්වනවා නොවේද? නමුත් යෙරුසලමේ සිටිනා සභාවේ සිටිනා මනුෂ්‍යයන් තුළ ඒ බලය අපිට හීනම නොවේද දක්නට ලැබෙන්නේ? ඒ හේතුව කුමක්ද? ප්‍රේමණීය සහෝදර සහෝදරියනි හේතුව කුමක්ද? Yes, wasagan me kavinadi ak sahodari. Mage preminiya sahodari ak sahodari.
රෑ 12ට පූජාව පවත්වන්න අපිට දෙන්නේ නැහැ. 10ට අපි ඇඳිලි නීතිය දානවා. ඒක ඇමතිවරයෙක් කිව්වා මට මතකයි සතියකට විතර ප්‍රථමයි. යේසු බම්බීනෝ යේසු දරුවා පැය දෙකකට ඉස්සෙල්ලා ඉපදුනාට කමක් නැහැ. ඒ නිසා 8ට දෙව මෙහෙම කරන්න. පූජාව පවත්වන්න. මේක අද ලෝකේ තත්ත්වය. සමාදානයේ පුත්‍රයාගේ සමරින් ඉපදීම සමරන්නේ. ඒකයි ප්‍රේමී සහෝදරයෝ. ලෝක ඉතිහාසයෙන් ලැබුණා. දෙවියන් වහන්සේක සටහන් කළේ නැහැ කොහෙවත්. උන්වහන්සේගේ ඉපදීම දවස කවදද? ලෝකෙට අභිරහස. ලෝකේ කාල වකවානු. ඔන්නීර්ණය කරමින් යේසුස් වහන්සේ මේ කාලේ ඉපදෙන්න ඇති කියන නිගමනයකට පැමිණෙනවා. සහෝදරයෝ යේසුස් වහන්සේ පුදුම දවසට මෙයි අවශ්‍ය වුණේ දෙවියන් වහන්සේට මිනිස්සුන්ට කියන්ට ඉපදීමේ අරමුණ ඉපදීමේ පරමාර්ථය ඉපදීමේ දෙවියන් වහන්සේ දේව ධර්මයන් තුල බලාපොරොත්තු වෙන දේ උසස් තැනී දෙවියන් වහන්සේට ප්‍රශංසාව පොළොවේ මිනිස්යන් අතරේ සමාදානයත් මේකයි ප්‍රශංසාව ගිහි නැගුණි මිනිස් පොළොවේ මිනිස්යන් අතරේ තිබෙන සමාදානය තමයි උසස් තැනී තිබෙනා වූ ප්‍රශංසාව දේව දූතයන් හමුවේ දේව දූතයන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන කල දෙවියන් වහන්සේට ප්‍රශංසාව වෙස්ස වෙන්නේ පොළොවේ මිනිස්යන් අතරේ සමාදානය ප්‍රේමී සහෝදර සහෝදරයෝ යහපත් දේරා ජීවනයේ දුන්නේ උදෙසයි. ඒ උදෙසයි යහපත් දේරාන තමන් වහන්සේගේ ජීවනයේ දෙන ලැබුවා. උන්වහන්සේ දේව බලය සීමාතෝ සමාදාන. දෙවියන් වහන්සේගේ අභිමුඛයද ප්‍රේමීය සහෝදරයනි දේව බලය ගැන අපි බොහෝසේ කතා කරා. සුවවීම ගැන හාස්කම් ගැන ආශ්චර්යමත් ක්‍රියා ගැන යක්ෂයන් දුරුවෙන් ගැන බලය කියලා අපි ආමන්ත්‍රණය කරන ලබනවා. නමුත් සැබෑ බලය දේව බලය කුමක්ද කියලා බයිබලයේ ගමන් පැහැදිලිමත් අපිට උගන්වනු ලබනවා. මා සමග කියවන්න පළවෙනි කොරින්ති පොතේ 4 වන පරිච්ඡේදයේ 20 වන පදය. රෝම පොතේ 14 වන පරිච්ඡේදයේ 19 වන පදය. කියවලා බලන්න. එහි දේව බලය ගැන බයිබලයේ අපට සඳහන් කරනු ලබනවා. සහෝදර සහෝදරයෝ දේව බලය කුමක්ද කියලා දෙවියන් වහන්සේ හඳුන්වා දෙනු ලබනවා. දේව සෙනෙත. හලෙලූයා ස්තුති. ආමෙන් හලෙලූයා. මම්මිසාද දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ වන්නේ කතාවෙන් නොව බලයෙන්. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ වෙන්නේ කතාවෙන් නොවේ. කුමකින්ද? දේව බලය. පළවෙනි කොරින්ති පොත 4 වන පරිච්ඡේදයේ 20 වන පදය. රෝම පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය. එබැවින් අපි සමාදානයේ උපදවන කාරණාද එකිනෙකා වැඩි දියුණු කරන්න පුළුවන් කාරණාද අනුව යමු. බලන්න බයිබලයේ පාවුල් තුමා බලය ගැන සඳහන් කරන්න ප්‍රථමයෙන් මොනවාද කියන්නේ? නැවත දුව කියවන්නේ පදය. එබැවින් දේව බලය ලබාගත් එක කතාවෙන් නොවේ ක්‍රියාවෙන්. එබැවින් දේව දරුවෙනි ශුද්ධාත්මයන් වහන්සේව ලබාගත්තා වූ දේව බලයෙන් පිරී සිටිනා වූ දේව දරුවෙනි දේව බලයෙන් පිරී සිටිනා වූ දේව දරුවන්ට මේ කියන්නේ. එබැවින් මොන බැවින්ද? කතාවෙන් නොවේ ක්‍රියාවෙන් ජීවිතය. එනිසා කියන්නේ මොනවාද? එබැවින් අපි සමාදානයේ උපදවන කාරණාද එකිනෙකා වැඩි දියුණු කරන්න පුළුවන් කාරණාද අනුව යමු. එකිනෙකා වැඩි දියුණු කරන්න කාරණා අනුව යමු. අනිත් කාරණාවල් නෙවෙයි. වැඩි
පස්ව පහළ පදය. කෑම නිසා දෙවියන් වහන්සේගේ වැඩේ නාස්ති නොකරන්න. සියලු දේම පවිත්‍රය. නමුත් නෑ රෝම පොතේ 14 මක්නිසාද දෙවියන් වහන්සේගේ රාජ්‍ය කෑමක් බීමක් නොව. දෙවියන් වහන්සේගේ රාජ්‍ය කෑමක් බීමක් නොව ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාඥානන් තුල ප්‍රීතියද වේ. මොනවාද ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාඥාන වහන්සේ තුල ප්‍රීතියද වේ. ඒක තමයි දේව රාජ්‍ය දේව බලය ලබා ගත්තා අය දේව රාජ්‍ය උන් තුල ඉමි උන් සතුයි උන් ළඟයි උන් තුලයි උන් සමගයි. ශාන්‍ය කාරණාව නෙවෙයි බයිබලයේ අපට උගන්වන්නේ සැලකිලිට. දෙවියන් වහන්සේ මේකෙන් තමන් වහන්සේගේ බැටළුවන් මේ බලය උන්වහන්සේගේ බලය මේක තමයි උන්වහන්සේගේ බලය. ඔබ පෝෂණය කරනවා නම් ඔබ දෙවියන් වහන්සේගේ බැටළුවෙක් නම් ඔබ දෙවියන් වහන්සේ විසින් පෝෂණය වෙන සෙනඟක් නම් හඳුනා ගන්න ලේසි. කවුරුත් අපි හඳුනා ගන්න ලේසි. ඔබ දෙවියන් වහන්සේගෙන් පෝෂණය වෙන කෙනෙක්ද කියලා. ඔබ හඳුනා ගන්න ලේසි පහසුයි. සරල දෙයක් තිබෙන්නේ. දෙවියන් වහන්සේගේ බැටළුවෙක්ද මම? දෙවියන් වහන්සේ මගේ ඩේරානෝ මම ගායනා කරනවා. උදේ අවස මම කියනවා මට දුකක් පීඩාවක් කරදරයක් හිඳුකමක් එද්දී මම කියනවා යහපත් අයහපත් නැහැ. නමුත් දෙවියන් වහන්සේ මගේ ඩේරානම් උන්වහන්සේ මාව පෝෂණය කරනවා. මක්නිසාද උන්වහන්සේගේ බැටළුවන් වෙනුවෙන් බැටළුවන් වෙන මාව දෙසා උන්වහන්සේගේ ජීවන නැමැති ආලෝකය උන්වහන්සේ මට දී තිබෙනවා. උන්වහන්සේගේ ජීවනය පුදලා. සප්‍රේමණීය සහෝදර සහෝදරිය මේ ආලෝකයෙන් අඳුර වෙන් කරලා පේනවා. නැගිටින ලෝකේ අඳුර පේන්නේ නැති එකයි ප්‍රශ්නේ. අන්ධකාරයෙන් අඳුර ගන්න නැති එකයි ප්‍රශ්නය. අපි එලෙස සිටිය යුතු සෙනඟක් නෙවෙයි. දේව ආලෝකය තුලින් අන්ධකාරය වටහාගෙන අන්ධකාරය දුරු කරලා අන්ධකාරයට විරුද්ධව සිටිය යුතු දේව සෙනඟ. මක්නිසාද උන්වහන්සේගේ ස්වාමීන් වහන්සේගේ බලයෙන් උන්වහන්සේ අපව පෝෂණය කරනවා. උන්වහන්සේ අපව පෝෂණය කරන්නේ ආහාර වලින් පමණක් නෙවෙයි. අපි ගත් කඩට අපි කියන්නේ මොනවාද? මනුෂ්‍ය රෝටියෙන් පමණක් නෙවෙයි දෙවියන් වහන්සේගේ මුඛයෙන් පිටත් වෙන සෑම වචනයකම ජීවත් වෙන යහපත්. එහෙම දෙවියන් වහන්සේගේ වචනයෙන් අපි පෝෂණය වෙන සෙනඟක් නම් ප්‍රේමණීය සහෝදර දේව බලය දේව බලය දේව බලය දේව බලය ඔබගේ ජීවිතය තුළ තිබෙන්න අවශ්‍යයි. හැදින්මත් බයිබලයකට උගන්වන ලබන මේ බලය කරනකොටගෙන පේතෘස් තුමා පීඩිත සෙනඟ උගන්වනවා. ආරක්ෂා කරන ආරක්ෂා කරන ලැබුවා. සිංහල බයිබලයේ පළවෙනි පරිච්ඡේදයේ 3 වන පදයේ පළවෙනි පේතෘස් කියනවා. නුඹලා ආරක්ෂා වෙන ලැබුවා මේ බලයෙන්. අපි ආරක්ෂා වුනේ නැද්ද? මේ දේව බලයෙන් ප්‍රදෝෂන. ආරක්ෂා සහිත සෙනඟ. ආරක්ෂා විය යුතුයි. ලෝකයේ අද බොහෝ කාරණා තිබෙනවා ආරක්ෂා කරගන්න බැහැ. අපි යමුනා කරන බොහෝ දේවල් තිබෙනවා. අපි නොදැනුවත්වම ප්‍රේමණීය සහෝදරයන් අපි අන්ධකාරයට පැටලෙන අවස්ථාව ක්‍රියා පසුබිම පරිසරය වැඩි මේ ලෝකයේ තුල. නිසා දේව දරුවන් වන අපි ආලෝකයේ දරුවන් ලෝකයට අපි ආලෝකය. අපි කඳු මුදුනේ සිටින්නා වූ දේව සෙනඟ අපි නගින්න බැරි පර්වතයේ මතට දෙවියන් වහන්සේ බව නගින්න සලස්වා තිබෙන 61 වන ගීතාවලිය කියනවා. අපි නගින්න බැරි පර්වතයකට දෙවියන් වහන්සේ බව නගින්න සලස්වා තිබෙනවා. ඉසේ පර්වතයේ නැවති ක්‍රිස්තුස් වහන්සේ නැවති පර්වතයේ ලෝකයේ උසස්ම විශ්වයේ උසස් තැන්හි වැඩ වාසය කරන පර්වතයන්න් වහන්සේ මත අපේ සිටගෙන සිටිනා වූ දේව සෙනඟ. අපිට සියල්ලම පේනවා වටේ තියෙන දේ. එදාකින් පුරුදු වෙන්න අවශ්‍යයි. ඉමාතු සමාදානින් පුරුදු බලය. ඒ බලය ලබා ගන්න ඉමාතු සමාදාන වඩා අවශ්‍යයි. සහෝදරයා සහෝදරිය මේක අපේ ජීවිතය තුළ මේ පෝෂණය වෙන්නට අවශ්‍යයි. සමාදානින් කුමාරයා අප සමග සිටිනවා.